ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 ජුනි 6 සෙනසුරාදා සිරස්තල දිවා කාලයේ ඇඳිරි නීතිය අද සිට ඉවතට යලි දැනුම් දෙනතුරු රාත්‍රියට පමණයි. පොදු ප්‍රවාහනය සඳුදා සිට යථා තත්ත්වයට. රත්නජීවන් හූල්ගෙන් දෙමළ නාලිකාවකට මතභේදාත්මක ප්‍රකාශයක්. පොදු ජන පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි. බදුල්ලේ සහ මාතලේ හදිසි අනතුරු දෙකකින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට මියගිය පිරිස අතර පියෙකු සහ දියණියක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේක් වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය භාවිත නොකරන ලෙසට හැඟවෙන ප්‍රකාශයක් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවල් හූල් මහතා විසින් සිදු කර ඇතැයි චෝදනා කරමින් මැතිවරණ කොමිසම වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. එම පැමිණිල්ල සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා විසින්. රත්නජීවන් හූල් මහතා අදාළ ප්‍රකාශය සිදු කර තිබුණේ උතුරේ දෙමළ නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්. The big story. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කරනු ලැබුවා. එහිදී ඔහු ඉතා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද දෙන්න එපා කියන විදිහට හැඟවෙන ප්‍රකාශයක් ඔහු විසින් සිදු කරනු ලැබුවා. අපි පක්ෂයක් හැටියට අපි පැමිණිලි කරේ මැතිවරණ කොමිෂන් සභාව වගේ ස්වාධීන ආයතනයක සමාජිකයෙක් වුණාම ඔවුන්ට වගකීමක් තියෙනවා ඔවුන්ගේ පුද්ගලික වර්ගවාදී ජාතිවාදී ගෝත්‍රවාදී අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව කොමිසමේ තියෙන නිලයට අනුගත වෙලා ඒ ආයතනයේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න. මේට විරුද්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොමිෂන් සභාවේ මතය වහාම මේ රටට ප්‍රකාශ කරන ලෙසත් අප පක්ෂයට මෙමගින් සිදුවන හානිය වළක්වන්න කටයුතු කරන ලෙසත් අපි අද ලිඛිත පැමිණිල්ලක් කළා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියා. එතුමා මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්න බවට අපිට ප්‍රකාශ කර සිටියා. පක්ෂයකට කරන හානියක් විතරක් නෙමෙයි මේ රට වෙනුවෙන් ස්ථාපිත කරලා තියෙන ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු කළා විනාශ කළා දැමීමකුත් මෙතනින් සිද්ධ කරනවා. රත්නජීවන් හූල් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළ කළා. හූල් මහත්තයා වියංගෙන් නෙවෙයි, වනලා නෙවෙයි, ඍජුව බොහොම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා. ඉතින් එහෙනම් කොයි විදිය විශ්වාසයක්ද අපිට තියාගන්න පුළුවන් වන්නේ ඒ කොමිෂන් සභාව ගැන? පැත්තක් අරගෙන ඉවරයි නේ. එතකොට ඒ කොමිෂන් සභාවේ මෙහෙයවීම පවත්වනු ලබන මැතිවරණ විශ්වසනීයභාවය පිළිබඳ අද මූලික ප්‍රශ්නයක් පැන නගිලා තියෙනවා. ඒ පක්ෂයේ සභාපති හැටියට මම කියනවා අපේ 7-5ක විශ්වාසයක් නැහැ කියලා ඒ විදිහට කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ. මීට වඩා හොඳයි නේ ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය. ඔවුන් පෞද්ගලිකව කටයුතු කරන දේවල්, ඔවුන් කරන සෑම ක්‍රියාකාරකමක්ම අපිට අගය කරන්න බෑ. නමුත් අපි තේරුම් ගන්න ඕන කම තිබෙනවා. අද විශේෂයෙන්ම ආණ්ඩුවට අවශ්‍යලා තිබෙනවා මැතිවරණ කොමිසම කළු කරන්න, මැතිවරණ කොමිසම වැරදි තැනක් බවට පත් කරන්න, ඒක ස්වාධීන නැති බවට පත් කරන්න. මෙතන තිබෙන දේ තමයි ආචාර්ය හූල් මහතාගේ හෝ මහින්ද දේශප්‍රිය මහතාගේ හෝ තිබෙන යම් මොන හරි අඩුපාඩුවක් පාවිච්චි කරගෙන මේ මුළු මැතිවරණ කොමිසමේම ස්වාධීන ක්‍රියාකාරීත්වය ආණ්ඩුවේ ගල් රෝලෙන් චප්ප කරන් දරන උත්සාහය නම් අපි
පිළිගන්නේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරු වඩා ස්වාධීන බව උන්ගේ භාවිතාවෙම ඔප්පු කරනවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හිතකරයි. විශේෂයෙන් මේ අය පත් කළ දෙන මැතිවරණයක් පවත්වන්න. ඉතින් එක සමාජිකයෙකුට මේ වාගේ එක පාර්ශ්වයකට වාසි වෙන්න දෙසත් තව පාර්ශ්වයකට අවාසි වෙන්න දෙසත් කතා කරන්න බෑ. ඉතින් මම හිතනවා ඒක ඉතාම බරපතල වැරද්දක්. මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙලා තීන්දුවක් ගත යුතු කියන එක තමයි මගේ අදහස. මොකද එවැනි තත්ත්වයන් කිසිම රටක ස්වාධීන සභාවකින් සිදු වෙන්න බෑ. බලාපොරොත්තු වෙච්ච මොකද අපි දන්නවා 19 වන සංශෝධනයේ ආවේ බොහෝ රටවල් වල අවශ්‍යතාවයට ලංකාවේ අය ගුමනාව එපාකම් ඉෂ්ට කරන්න නෙවෙයි. මේ අය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි නියෝජනය කරන්නේ. ඔවුන්ව නියෝජනය කරන රටවල් වල හැසිරීම හා සමානවම තමයි අපේ රටේ හැසිරෙන්නේ. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියනවා නම් ඡන්දය දෙන්න ඕන කාටද කියන එක පිළිබඳ ඔහු අදහසක් දරනවා ඇති කියලා අප සිතනවා. ඉදිරියේදී මැතිවරණයේ ප්‍රකාශයට පත් වුණාට පස්සේ ඔහු ඍජුව ඡන්දය දිය යුත්තේ කාටද කියලා ප්‍රකාශ කළත් අප පුදුමයටපත් වෙන්නේ නැහැ. ඉතින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ඉතිරි සමාජිකයන් දෙපළකින් අප තාම මොනෑකමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්වාධීන මැතිවරණ කොමිසමේ ස්වාධීන නම අඩුම ගානේ මේ මැතිවරණයේත් එක්වත් රැක ගැනීම සඳහා කැප වෙන හැටියට story. බදුල්ල මඩොල් සිම සහ මාතලේ මඩවල ප්‍රදේශවල සිදු වූ හදිසි අනතුරු දෙකකින් පුද්ගලින් 5 දෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. මියගිය අය අතර පියකු සහ දියණියක්ද වනවා. මඩුල් සිම පොලිස් වසමට අයත් ගැරඩියල්ල දියැල්ලෙහි දියනෑමට ගිය තිදෙනෙකු දියකිලේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ 12 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඔවුන්ගේ ඥාති දියණියක්. ඔවුන් සමග දියනෑමට ගිය ඥාති දරුවෙකු සිතේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. වතුර වලට බැස්සා. මේ රශ්මි අක්කා ගිලෙන් ගියා. අක්කයි දෙන්නම. රාජු මම බැස්සා. රාජු මම පීනන්න ගෙන්නකොට ඇදලා ගත්තා. අර දෙන්න. කොළ ගිරු. අර කෝල් එකක් ගියා. මල්ලිගේ දුවයි නංගිගේ දුවයි මල්ලි වතුර ගියා. කොහොම ගියාද කියන්නේ මම නම් දන්නේ නැහැ. ප්‍රදේශවාසීන් සහ නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත ශරීර අද පස්වරුවේ ගොඩකනු ලැබුවා. ලීයක් දාලා කෙක්කකින් මේ එක්කෙනෙක්ව ගත්තා ළමෙක්ව. ඒ ගත්තට පස්සේ අපි තීරණය කරා ඇතුළේම තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ මම බහැලා ඉතුරු දෙන්නව එක්කට පටලවලා උඩට ගත්තා. මේ වලේ තමයි වැටලා හිටියේ. මේ වලේ ගැඹුර තියෙනවා කියලා ඒ දාපු ලීයයි මේ නාවික හමුදාවේ නීදුම්කරුවත් එක්ක දැනගන්න පුළුවන් වුණා අඩි 15ක් විතර ගැඹුර තියෙනවා. මේ අතර මාතලේ මඩවල උල්පත අන්කන්දවත්ත ප්‍රදේශයේ පෞද්ගලික සත්ව ගොවිපලක් පවත්වාගෙන ගිය ස්ථානයේ තිබූ කොස්කසකින් පොළොස් කැඩීමට ගිය තරුණීන් දෙදෙනෙකුද අද මිය ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එක් තරුණයෙකු පොළොස් කැඩීම සඳහා ගිය අත්ත කැඩී අධිබලති විදුලි රැහැනක වැදී පොළවට පතිත වී ඇති බවයි. බිම වැටුණු තම සහායකයා බේරා ගැනීමට උත්සාහ කළ අනෙක් තරුණයාටද විදුලි සැර වැදී එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ පුද්ගලයන් දෙදෙනා සමග එම ස්ථානයට පැමිණි තවත් තරුණයෙකු දිවගොස් දිවි බේරාගෙන ඇති බවයි. පොළොස් කැඩීමට අහන්න ආවා. ඊට පස්සේ ඒ ආන අවස්ථාවේ ලොකු සුදුසුකමක් ආවා. ඒ අවස්ථාවේ අත්ත කඩාගෙන ඔලුරිය උඩට වැටුණා. කරන්ට් එක වයර් එකේ ගෑවිලා තිබ්බේ. ඒ අවස්ථාවේ කරන්ට් එක මේ දිගට ඇවිල්ලා මේ ගින්නක් හටගත්තා. සිද්ධියෙන් මියගේ වයස අවුරුදු 24ක් වූ මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි රන්දීල් පියුමන්ත ජයසිරි නැමැති අවිවාහක තරුණයෙක් සහ 23 හැවිරිදි සජිත් ප්‍රසන්න ජයවර්ධන නැමැති එක් දරුපියෙක්. මුළු දිවයිනටම බලපැවැත්වන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අදාළයම 4ට ලිහිල් කෙරුණා. දිවයිනටම බලපැවැත්වන පරිදි නැවත ඇඳිරි නීතිය පැනවෙන්නේ අද රාත්‍රී 11ටයි. මේ අතර එළඹෙන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා. මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම ලිහිල් කෙරෙනු අතර යලි එය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණයි. මේ අතර එළඹෙන සඳුදා සිට සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස්වලට අනුව පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේදී අනිවාර්යෙන්ම මගින් මුඛ ආවරණය පැළඳිය යුතු වන අතර නැවතුම් පුලවල් අසල අත්සෝදා ගැනීමේ පහසුකම් සැපිය යුතු වනවා. සඳුදා සිට සාමාන්‍ය පරිදි දුම්රිය දහවනය කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා. සඳුදා දින සිට සියලුම කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති අතර ටෝකන් පත් නිකුත් කිරීම සඳුදා දින සිට අවලංගු වෙනවා.
බස් රථවල මෙන්ම දුම්රිය ගමන් කිරීමේදීද ආසන ගණනට මගින් රැගෙන යා යුතු බවට ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා. එය දුම්රියටත් බලපැවැත්වෙන්නේද? මින් ඉදිරියට එසේ කිරීමට හැකියාවක් නැහැ. මක්නිසාද දුම්රිය තුළින් විශාල මගින් ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ වගේම දුම්රිය සකස් කරලා තියෙන්නේ නාගරික අතර ධාවනය වන දුම්රියන් හිටගෙන යාමේ පහසුකම තමයි වැඩිපුර තියෙන්නේ. එබැවින් ඒ සීමාවන් දුම්රිය දෙපාර්තමේන්තුව වශයෙන් අපිට ඉටුකිරීමට හැකියාවක් නැහැ. අපේ මගීන්ගෙන් ඉල්ලා සිටිනවා අවශ්‍ය දුරස්ථ භාවය තබාගෙන ඒ දුම්රියන් වල ගමන් කිරීමට අවශ්‍ය කටයුතු. ආසන ගණනට මගින් රැගෙන යා යුතු වන හේයින් දැනට ක්‍රියාත්මක පුද්ගලික හා ලංගම බස් රථ ප්‍රමාණවත් නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. මගී ජනතාව හිටගෙන ගෙනියන්න හැකියාවක් නැහැ. ඒ තත්ත්වයෙන් මිදෙන්නට මේ වන විට ලංගම විසින් පාසල් බස් රථ විදේශිකයන් ප්‍රවාහනය සඳහා ගෙන්නව බස් වල තියෙන හෝටල් ආශ්‍රිතව තවත් බස් රථ විශාල ප්‍රමාණයක් තියෙනවා. ලියාපදිංචි නොකරපු බස් රථ පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ තියෙනවා. ඒ සියලුම බස් රථ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යටතේ ලියාපදිංචි කරගෙන ඒ අවශ්‍ය ස්ථාන වලට ස්ථානගත කරන්නට වැඩපිළිවෙලක් මේ විදිහට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක නිසා මගී ප්‍රවාහනයට මෙතෙක් යොදපු නැති බස් රථ හිමියන්ගෙන් අපි කාරුණික ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඇවිල්ලා ඔවුන්ගේ බස් රථ ලියාපදිංචි කරන්න. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සංගම් පවසන්නේ ආසන ගණනට මගින් ප්‍රවාහනය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. ආසන සංඛ්‍යාවට මගින් ගෙනියනවයි කියන එකත් අපිට ගැටලුවක් වෙනවා. මොකද උදේ සහ හවස් වරුවේ පමණයි මගින් ඉන්නේ. දැනටමත් මගින් බස් රථවලට ගොඩ වදින්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. මේ ක්‍රමවේදය කොරෝනා වසංගතයේ නිමාවනතුරු පවත්වාගෙන යන්නට නම් අපි සූදානම්. හැබැයි අපිට බස් ගාස්තු සංශෝධනයක් වහාම අවශ්‍ය වෙනවා. ඒ වගේම විද්‍යානුකූල ඒකාබද්ධ කාලසටහනක් වහාම අවශ්‍ය වෙනවා. පවතින ගැටලු සම්බන්ධයෙන් විශ්වභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අදහස් පළ කළා. අපිට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. දුම්රිය සාමාන්‍යයෙන් මගීන් ලක්ෂ 45000ක් විතර දවසකට ගමනාගමනය කරනවා. අපේ දුම්රිය ආසන තියෙන්නේ 25000ක් විතර. නමුත් අපිට ආසන මදි කියලා නැගිටලා යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. සෞඛ්‍යාංශ අපිට ඒකට අවසරයක් ලබා දීලා නැහැ. ඒ අතිරේක මගීන් කැඳවා රැගෙන යාම සඳහා වෙනම බස් රථ සේවයක් අපි ලබා දෙනවා. පෞද්ගලික බස් කර්මාන්තයට ගැටලුවක් ඇති නොවන ආකාරයට. අතිරේකව අවශ්‍ය වුණොත් විතරයි අනිකුත් බස් රථ යොදවන්නේ. ඔවුන්ගේ බස් කර්මාන්තයට ගැටලුවක් ඇති වෙලා නැහැ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. දෙවුණු සතිය තුළ මෙරටින් අඩුම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ ඊයේ දිනේ. ඊයේ දිනේ ආසාදිතින් සිව් දෙනෙකු පමණක් හඳුනා ගැනෙනු අතර නිරෝධායනය සඳහා යොමු කර සිටි නාවික හමුදා සමාජිකයින් දෙදෙනෙකු සහ විදේශයන්හි සිට මෙරටට පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබුණා. එමෙන්ම අද දිනේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙක් හඳුනා ගැනුණා. COVID-19 ආසාදිතයන් ඊයේ දිනේ මෙරටින් වාර්තා වුණේ සිව් දෙනෙක් පමණයි. හඳුනාගත් එම ආසාදිතයින් අතරින් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරට පැමිණ රන්ටබේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයන්. අනෙක් ආසාදිතයින් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින නාවික හමුදා සමාජිකයන්. මෙරටින් අද තවත් COVID-19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගත්තා. ඉන් 9 දෙනෙකුම නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සමාජිකයන් වන අතර රුසියාවේ සිට මෙරට පැමිණ පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි දෙනෙකුද ඒ අතර වනවා. සැසු ආසාදිතයා කුවේට් සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටිය අයෙක්. කෙසේ වෙතත් අද තවත් ආසාදිත නාවික හමුදා සමාජිකයන් 10 දෙනෙකු සුවය ලැබීමත් සමග මේ වන විට සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයන් ගණන 453ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1816ක්. අද තවත් ආසාදිතව සිටි පුද්ගලයන් 33 දෙනෙකු සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් පිටව යාමත් සමග මේ වන විට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 891ක්. තවත් 912 දෙනෙකු තවදුරටත් COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන 11ක ප්‍රතිකාර ලබනවා. ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටි පියෙකු සහ දියණියක මෙරට රැගෙනීම වෙනුවෙන් උපකාර කළ පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. 1990 වර්ෂයේ මෙරට සිට ඉන්දියාවට ගිය පුද්ගලයෙකු පසුගියදා ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මන්නාරම පන්නිවිරිච්ඡාන් ප්‍රදේශයේ සිය මුල් පදිංචි නිවස වෙත පැමිණ තිබුණේ සිය දියණිය සමගයි. පොලිසිය පැවසුවේ ඉන්දියාවේ පවතින COVID-19 රෝගය පැතිරීම හමුවේ අදාළ පුද්ගලයා තලේ මන්නාරම හරහා බෝට්ටු මගින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙරටට ඇතුළු වී ඇති බවයි. ඉන්දියාවේ සිට පැමිණි පියා සහ දියණිය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. මේ අතර ජර්මනියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් මගින් අද මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.
ජර්මනියේ හැම්බර්ග් නුවර සිටි විදේශීය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයන් පිරිසක් මෙලෙස පැමිණියා. මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබා ගැනීම කොළඹ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයක් විසින් මත්තල ගුවන් තොටුපළ තුළ දීම සිදු කරනු ලැබුවා. පසුව එම පිරිස ගාල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළා. එමෙන්ම එක්සත් රාජධානිය රුසියාව, කොරියාව, මැලේසියාව, අබුඩාබි සහ ඩුබායිහි සිට මෙරට පැමිණ රාජගිරිය, දියගම සහ ගල්කන්ද යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 247 දෙනෙකු අද නිවස වෙත පිටත් කරනු ලැබුවා. මෙතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජිකයන් 70 දෙනෙකු අද ඉන් පිටව ගියා. පාස්කු ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වූ බවට එවකට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.එම්. මුදිත පුස්සෙල්ල මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණ වුණා. ඒ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් අද කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී දෙහිවල ශාන්ත මරියා දේවස්ථානයේ මී සම්පාලක ගරු දයා වැලිකඩ ආරච්චි පියතුමන් අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. පියතුමන් සඳහන් කළේ තමන් 2019 අප්‍රේල් 14 වෙනිදා සිට පාස්කු ඉරුදින දක්වා තම දේවස්ථානයට ආරක්ෂාව දෙන්නැයි දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැන්වූ බවයි. ඒම අවස්ථාවන්හිදී බැතිමතුන්ගේ වාහන ආරක්ෂාව, වාහන තදබදය හැසිරුවීම සහ මීට පෙර දේවස්ථානයේ සිදු සොරකම් ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් එහිදී කොමිසම පියතුමන්ගෙන් විමසා සිටියේ දේවස්ථාන භූමිය තුල පොලිස් මුරපොලක් ස්ථාපිත කළේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් දයා වැලිකඩ ආරච්චි පියතුමන් පැවසුවේ එවැනි පොලිස් මුරපොලක් දේවස්ථාන භූමියේ ඉදි නොකළ බවත් පල්ලියේ දහම් පාසල පැවැත් වූ ගොඩනැගිල්ලේ කාමරයක දේවස්ථානයේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් විටින් විට රැඳී සිට ඇති බවයි. පාස්කු ප්‍රහාරය වූ දින දේව මෙහෙයට එක් වූ තමා අදාළ සිද්ධිය දැනගත්තේ දායකයන් විසින් පෙන් වූ දර්ශනවලින් බවත් පසුව පෙරවරු 10:15ට යෙදී තිබූ දේව මෙහෙයට පැමිණ සිටි පිරිස් ඇතුළට ගනු ලැබුවේ විශේෂ පරීක්ෂාවකින් පසුව වන බවත් ඔහු සඳහන් කළා. ඉන්පසු දේවස්ථානයේ ගේට්ටු සහ සියලු දොරවල් වසා දේව මෙහෙය ඉතා ඉක්මනින් පවත්වා අවසන් කළ බව පියතුමන් වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සාකච්ඡාවක් ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන් සහ දේවස්ථානයේ දායක සභාව සමග ප්‍රහාරයට පෙර පැවැත්වුණේදැයි කොමිසම විමසුවා. ඊට පිළිතුරු දුන් පියතුමන් සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් පාස්කු දිනයට පෙර නොපැවැත් වූ බවයි. කෙසේ වෙතත් එවැනි සාකච්ඡාවක් පවත්වා ඇති බවට එවක ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළ බවට තමන් ජාතික පුවත්පතකින් දුටු බවත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් වන බවත් පියතුමන් මෙහිදී සඳහන් කළා. වැලිකඩ ආරච්චි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ එම ප්‍රකාශයට අනුව තමන් මෙම ප්‍රහාරය පිළිබඳ කලින් දැනුවත්ව සිටි බවට ප්‍රදේශවාසීන්ට මතුව ඇති සැකේ හේතුවෙන් තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බවයි. පුස්සැල්ල මහතා කොමිසම හමුවේ දුන් එම සාක්ෂිය නිවැරදි නොවන්නේ දැයි කොමිසම මෙහිදී පියතුමන්ගෙන් විමසා සිටියා. එය නිවැරදි ප්‍රකාශයක් නොවන බව පැවසූ පියතුමන් පෙන්වා දුන්නේ මුදිත පුස්සැල්ල මහතා විසින් සඳහන් කර ඇති එම සාකච්ඡාව පැවැත්වුණේ 2019 වසරේ දෙසැම්බර් මාසදී බවයි. එම සාකච්ඡාව සඳහා එක් වූ දායක සභාවේ කාන්තාවක් විසින් නත්තල් දිනේ පාස්කු දිනය මෙන් ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇද්ද යන්න එවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගෙන් විමසූ බවද පියතුමන් සඳහන් කළා. ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරක් තමන්ට ලැබී තිබුණේ නම් කාදිනල් හිමිපාණන් දැනුවත් කර සියලු දේවමිහයන් අත්හිටුවීමට කටයුතු කරන බව දෙහිවල ශාන්තමේරි දේවස්ථානයේ මී සම්පාලක දයා වැලිකඩ ආරච්චි පියතුමන් විසින් ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා. අපිට සාධාරණ සැකයක් මතුවෙනවා පොලිස් නිලධාරීන් තමන්ගේ වගකීම පැහැර හැරීම නිසා මේ බෝම්බ ප්‍රහාරය සිදු වෙලා තියෙනවායි කියන දේ අපිට හැඟී යනවා. ඉතින් ඒ නිසා ඔවුන්ගේ එම වැරැද්ද අනිත් අයට පටවන්නට උත්සාහ කිරීමක් මේ දිනවල සිදු වෙනවද කියලා අපි සැකයක් මතුවලා තියෙනවා. ඒ වගේම අපිට සාධාරණ සැකයක් මතුවෙනවා මේ ජනාධිපති කොමිසම නොමග යවන්නට වැරදි සාක්ෂි දෙනවදෝ කියන සැකයක් අපිට මතුවෙනවා. අපි කතෝලික සභාවක් විදියට කතෝලික ජනතාවක් විදියට තා සූක්ෂමව බලාගෙන ඉන්නවා අපිට සාධාරණය ඉටු වෙනතුරු. ගල්කිස්ස මුහුදු වෙරළට ගසාගෙන කසල මොරටුව නගර සභාවෙන් බැහැර කළේවා නොවන බව එහි නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කසල බැහැර කිරීමට මොරටුව නගර සභාවට ස්ථානයක් ඇති බවයි.
පසුගිය දින දෙක පුරාවටම ගල්කිස්ස මුහුදු වෙරළට කසල විශාල වශයෙන් ගොඩගසා තිබුණා. වන අරණ පරිසර සංවිධානය ඊයේ චෝදනා කළේ එම අපද්‍රව්‍ය මොරටුව රත්මලාන හා අඟුලාන යන ප්‍රදේශවලින් බැහැර කර ඇති බවට තහවුරු කළ හැකි බවයි. මෙවැනි ආකාරයේ කුණු ද්‍රව්‍ය මේක ඇත්තටම ඇවිල්ලා මොරටුව මහනගර සභාවෙන් නිර්මාණය කරපු බෑග් එකක්. මේකේ තියෙනවා කොරෝනා වසංගතයට අපට තනියව තුරන් කළ නොහැක. ඒ කියන්නේ මේක නිර්මාණය කරලා තියෙනවා කොරෝනා වසංගතය ආවට පස්සේ. පෙන්නපු බෑග් එක මොරටුව මහනගර සභාව විසින් නිර්මාණය කරපු එකක්. ගංගක ඇල්ලක දොල්ලක කලපුවක ඔක්කොම යන්නේ මූදට. මූදට නොවන වතුරක් නෑ. ඉතින් මේවා මොන විදියකින් ආවද කියලා අපි දන්නේ නෑ. එකම දේ තියෙන්නේ මීට අවුරුදු 7කට ඉස්සෙල්ලා කසල කළමනාකරණය කිරීමෙන් දකුණු ආසයම පළවෙනි ස්ථානයට පත් වුණ අපිට කසල කළමනාකරණය කරාම ඒ කසල දාන්න තියෙන තැනක් තියෙද්දි අපිට මුහුදට දාන්න කිසි උවමනාවක් නැහැ. වගකීමෙන් කියනවා මොරටුව මහනගර සභාව මේම වෙරළට කුණු දාන්නේ නැහැ. කෙසේ වෙතත් අද දිනේදීත් ගල්කිස්ස මුහුදු වෙරළට කසල ගසාගෙන විත් තිබූ අයුරුයි මේ. අද පොලිසිය රක්නා ලංකා සමාගම ඇතුළු පිරිසක් එක්ව එහි කසල ඉවත් කිරීම සිදු කළා. මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ගල්කිස්ස පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අද දිරණ කළ විමසීමකදී සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පරිසර කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්වැල්ල මහතාට උපදෙස් දී ඇති බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. මෙවර යලකන්නේ අර්ථාපල් සහ උඩරට එළවලු වගාව සඳහා හිඟයකින් තොරව පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින් වැලිමල ගොවීන් අද පෙරවරුවේ කැප්පිටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඊට සහභාගී වී සිටි ගොවීන් සඳහන් කර සිටියේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර සහනාධාරය කෙසේ වෙතත් මුදලටවත් පොහොර ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත් රටේ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් සියලු පොහොර බෙදා හැර අවසන් බවත් පොහොර ලේකම් කාර්යාලය පැවසුවත් දඹුල්ල නගරයේ වෙළඳසැල් ඉදිරිපිට පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් රැඳී සිටියේ මෙලෙසින්. කුරුණෑගල මාවතකම ප්‍රදේශයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කහතිත් පළඟැටියා අද වන විට කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට තේ, පොල් සහ රබර් වගාවන් ආශ්‍රිතවද මෙම පළඟැටියා ව්‍යාප්ත වී තිබෙනවා. එය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම අද සිදු කෙරුණා. වරද වාටවා ගන්න එපා මෙහා අර කාන්තාර පළඟටියයි කියලා. මේ කාන්තාර පළඟටියක් නෙමෙයි. මේ රටේම මේ අවුරුදු 20 30 ගානක කලින් වුණත් මේ සතා මේ රටේ ඉඳලා තියෙනවා කහතිත් පළඟටිය. ඉතින් මේ ඒ පළඟටියාගේ බෝවීමට උචිත දේශගුණයක් ඇතිවීම නිසා තමයි එකපාරට මේ මෙතන්නේ පළඟටි උදුර එකපාරට වැඩි වුණේ. මේ ගහණය ඉතාමත් විශාල නම් අපි රසායනික ක්‍රම භාවිත කරලා මර්ධනය කටයුතු කරන්න තමයි උපදෙස් දීලා තියෙන්නේ. ගම්පහ ක්ෂණික විහිදුම් යතුරු පැදි ඒකකයේ විසින් උඩුගම්පල කෙහෙල්බද්දර ප්‍රදේශයේදී මෝටර රථයක් පරීක්ෂා කිරීමේදී එම මෝටර රථය පලා ගොස් තිබෙනවා. අනතුරුව එම නිලධාරීන් පලා යමින් තිබූ මෝටර රථය ලුහුබැඳ තිබෙන අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මෝටර රථයේ සිටි අයෙක් බෑගයක් විසිකර ඇති අතර එම බෑගය පරීක්ෂා කිරීමේදී T56 වර්ගයේ ගිනියවියක් සහ මැගසින් 4ක් හමු වී තිබෙනවා. මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද ගාල්ල බූස්ස බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ සමගින් අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.